අද 2020 මැයි 17 ඉරිදා සිරස්තල ඇම්ෆන් සුලිකුණාටුව හෙට ඡණ්ඩ වන ලකුණු බස්නාහිර සබරගමුව දකුණ සහ මධ්‍යම පළාත්වලට තද වැසි මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 960ක් දක්වා ඉහළට සුව වූ ගණන 538ක් කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල රාජකාරී යලි ආරම්භ කෙරේ රුසියාව කොවිඩ් ආසාදිත ලයිස්තුවේ දෙවැනි තැනට ඇමරිකාවේ මරණ 90,000 පනි සහරාන් ගැන පොලිස්පතිව දැනුවත් කර තිබූ හැටි ඉහළ නිලධාරියෙක් කොමිසමේදී හෙළි කරයි. සිරස්තල Other Derana. This is Other Derana Prime Time with Naomi Fernando and Anuj Karunaratne live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් මෙරට COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව මෙවන විට 960 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනය තුල තවත් නාවික සෙබළුන් 23 දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 2 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීමත් සමගයි. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරෙන් පළමු ආසාදිතයා හමු වී දින 24ක් ගත වී ඇතත් එම කඳවුරෙන් නිරන්තරයෙන් ආසාදිතින් වාර්තා වන්නේ එහි අභ්‍යන්තරයේ පවතින ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිකේ මහතා පවසන්නේ. ඊයේ දිනේ තවත් COVID-19 ආසාදිතයන් 25 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයන්ගේ සංඛ්‍යාව 960ක් දක්වා ඉහළ ගියා. අද තවත් පුද්ගලයන් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 538ක්. COVID-19 වෛරසය හේතුවෙන් මරණ 9ක් වාර්තා වුණා. COVID ආසාදිතයින් 413 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. එනු මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් 56කට වැඩි ප්‍රතිශතයක් අද වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. සමස්ත ආසාදිතයන්ගෙන් 43ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයින් ප්‍රමාණයෙන් 0.9ක් තරම් වූ සුළු ප්‍රතිශතයක් වීම විශේෂත්වයක්. අද දහවල් වන විට නාවික හමුදා සමාජිකයන් 521 දෙනෙකු COVID-19 ආසාදනයට ලක් වී සිටි අතර ඉන් තවත් පුද්ගලයන් 12 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයන් ගණන 189ක්. නාවික හමුදා සමාජිකයන් 332 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඒ අනුව එම පිරිසට අමතරව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 81ක් පමණයි. පළමු නාවික හමුදා ආසාදිතය අපට වාර්තා වෙන්නේ අප්‍රේල් මාසයේ 22 වෙනිදා. මේ වෙද්දී දින 24ක පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ඊයේ දිනේදී 23 දෙනෙක් ආසාදිතයින් බවට තහවුරු වෙනවා. දින 14කට පසුව ආසාදිතයින් හඳුනා ගැනීම අඩුවීම සාමාන්‍ය ප්‍රවණතාවයක් වුණත් මේ පොකුරේදී ඇයි මේක විශේෂත්වයක් වෙන්නේ? නාවික හමුදා කඳවුර කියන්නේ විශාල ඒ කියන්නේ 5600ක් විතර වන්දාල වශයෙන් ඉන්න සංවෘත තැනක්. එකම වයසේ කණ්ඩායමක් ඉන්නේ. ඒතරුන් අතර සම්බන්ධකම් ගොඩාක් වැඩි. ඒතරුන් කන බොනේ ඒවා කණ්ඩායම් විදියට කෙරෙන්නේ. දැන් බීජෞෂධ සමයේ දින 14ක් කියලා අපි කිව්වට නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. කිනකාට ගැටෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. එතකොට රෝගයේ විවිධ අවධිවල ඉන්න කට්ටිය දැන් ඉන්නේ. රෝගය වැළඳිලා දැන් හොඳ වේගෙන යන කට්ටියකුත් මේක ඇතුළේ ඉන්නවා. ඒ වගේම සක්‍රියව රෝගය දැන් හැදිලා තියෙන කට්ටියකුත් ඉන්නවා. ඒ අතරම පූර්ව රෝග ලක්ෂණ පහළ වෙන කට්ටියකුත් ඉන්නවා. ඉතින් මේක මේ චක්‍රීය ක්‍රියාදාමයක් විදිහට යන්නේ. කෙසේ වෙතත් මේ පොකුරෙන් විෂ බීජේ සමාජගත වීම සම්පූර්ණයෙන්ම මොකද ඒක සාක්ෂි ඇතුවම කියන්න පුළුවන්. මොකද අපිට මුලින්ම බයක් තිබුණේ මොකද මේ කඳුරෙන් නිවාඩු ගියා හරහා ගම් සිය ගන්නකට කන්ද ගියා. අපිට පුළුවන් වුණා පැය ගාණක් ඇතුළත මේ සෑම පවුලක්ම නිරෝධානයට ලක් කරන්න. පවුල් වල අයව අපි මේ පරීක්ෂණ වලටත් ලක් කරා. මෙතන මේ පොසිටිව් වෙච්ච මේ නාවිකයන්ගේ සෑම පවුල කෙනෙක්ම මේ වෙනකොට ඒ ක්‍රියාදාමය ඉවර කරලා තියෙනවා. එතකොට දැන් ඒ ක්‍රියාදාමය ඉවර කරලා දැන් වෙනකොට දවස් 16ක් පහු වෙලා තියෙනවා. අපිට පැහැදිලිවම කියන්න පුළුවන් ඒකෙන් ප්‍රජාවට පැතිරීමේ තිබිච්ච අවදානම මේ වෙනකොට අපි සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වෛරසය වැළඳීමෙන් පැතිර ගිය නියැදිය හැරුණකොට ගෙවුණු දින 24ක කාලය තුල බාහිර නිරෝධායන කඳවුරු සහ ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් 95 දෙනෙකු පමණයි. ඊ හඳුනාගත් COVID-19 ආසාදිතයන් 25 දෙනා අතරින් 23 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින්. යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ සෙසු ආසාදිතයින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන සඳහා යොමු කර සිටි පුද්ගලයින් බවයි. ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියාවේ චෙන්නයිහි සංචාරය කර මෙරට
මෙරට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා මියන් කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙක්. එමෙන්ම පසුගිය දින 17ක කාලය තුල නාවික හමුදා නියැදිය සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් නියැදිය හැරුණුකොට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හමු වී නොමැතිවීම විශේෂත්වයක්. දැන් ඔබ දන්නවා තාමත් අපේ එක ක්ලස්ටර් එකක් එක පොකුරක් සක්‍රිය තත්ත්වෙන් තියෙනවා. ඒවැන් රෝගීන් බිහි වෙනවා. ඉතින් ඒ නිසා ඒ පොකුර වැඩිපුරම නිර්මාණය වුණේ මේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව. ඉතින් ඒ පොකුරු අක්‍රිය වුණොත් 100%ක්ම ඒ ගැන සෞඛ්‍ය බලධාරීන් සෑයීමකටපත් වුණොත් ඒ ගැන කටයුතු කරයි. නමුත් තාම අපිට ඒවට පුරෝකතන කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් අපිට තාම හරියටම මේක නිතැතින්ම ඉවර කරන දවසක් ගැන කියන්න බෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ තව කාලයක් මේ රෝගයත් එක්ක ජීවත් වෙන්නේ වෙයි කියලා. ඉතින් ඒකට අනුගත වෙමින් නැවත පොකුරු නිර්මාණය වීම වළක්වාගෙන කටයුතු කරන්න අපේ උපරිම දායකත්වය සලස ගන්න ඕනේ. ඒකට තමයි අර සෞඛ්‍ය සිරිත් අනුගමනය කරන්න කියලා කියන්නේ. මේ අතර වවුනියාව පම්පමඩු යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටමින් නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ 31 දෙනෙකු අද උදෑසන නැවත සිය නිවෙස් වෙත පිටත් කර යාවීමට යුද හමුදාව පියවර ගත්තා. හැමදේම අතින් අපිට සංග්‍රහ කරලා අපේ බෙහෙත් අපේ ලෙඩ වෙලා ඉච්ච හැමෝටම ස්තුතියි. අපේ තියෙන සෑම ප්‍රශ්නයක් ගැනම තමන්ගේ සහෝදරයෙක් විදිහට හිතලා වගේ අපිට බෙහෙවින් උදව් කරා. මේ කඳවුරේ සිටින සෑම යුද හමුදා සෙබළෙකුටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ගරු ජනාධිපතිතුමා ඇතුළු අපේ වීරෝදාරණ අනුරුවන්ට අපගේ හෘදයාංග ස්තුතිය පුද කරනවා. යනුව මෙලෙස පිටත්ව ගියේ නාවලපිටිය සහ සෙවණගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. මේ අතර මියන්මාරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු රැගත් එරට විශේෂ ගුවන් යානයක් ඊයේ දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. එලෙස පැමිණි පිරිස විෂ බීජ හරණයට ලක් කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව පියවර ගත්තා. එමෙන්ම පිලිපීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද මෙරට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවනවා. අපි මේ වෙනකොට රැඳී ඉන්නේ පිලිපීනයේ ලොස් බානොස් විශ්වවිද්‍යාලයේ. අපි ශ්‍රී ලංකා රාජ්‍ය ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධි පාඨමාලා හදාරන්න පැමිණි කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් මේ වෙනකොට මාස දෙකක කාලයක් තිස්සේ අපේ විශ්වවිද්‍යාලය වහලා දාලා තියෙනවා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හින්දා විශ්වවිද්‍යාල ආශ්‍රිත ප්‍රදේශයේ ඉතා දැඩි ලෙස COVID වසංගතයේ පැතිරෙමින් පවතිනවා. මේදී පිලිපීනයේ සෞඛ්‍ය සේවය යහපත් මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අවස්ථාවේ සෞඛ්‍ය පසුකම් ඉතාම මිලාදිකයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් අපි ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් අපිව ලංකාවට ගෙන්වා ගන්න කියලා. හෝමාගම නගරයේ පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සහ පෞද්ගලික රසායනාගාර නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පවත්වාගෙන යන්නේ දැයි සොයා බැලීම සඳහා හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. ඒ අනුව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත නොකරමින් පවත්වාගෙන යන ඇතැම් ආයතනවලට අවවාද කිරීමට ඔවුන්ට සිදු වුණා. කය තුනෙන් තුන ක්ලීන් කරන්න ඕනේ. ආවරණයක් හදාගන්න ඒගොල්ලෝ ටික ගමනට කරන්න පොඩි සිදුරක් හදාගන්න මේ දෙකම ගන්නවා. එළියෙන් අතලින් සිංකයක් හයි කරලා අනිවාර්යයෙන්ම සබන් එක තියන දේවල් ඇතුලේ. ඒක කොහොම නෙමෙයි මේක පියවරෙන් දෙන්නේ නැහැ. මේ කොහොම නෙමෙයි. අතල ගහනවා වාෂ් වෙන්න ඕන. දන්නේ නැත්නම් මොනවද කියන්නේ? ඒක ඉතින් එවැනි එක තමයි අපි දන්නේ. ඔබතුමිය මේ පටන් ගන්න කලින් ඕපන් කරන්න කලින් සෞඛ්‍ය අධිකාරියට තුන්වෙනි රුපියල් දැම්මද? නෑ අපි ආයුර්වේදයට තමයි ලෙවල් 5 න් කතා කළේ. එහෙම හැබැයි වැරදිලා හරි මෙතනින් පොසිටිව් වෙලා කේස් එකක් මොකක් හරි එකක් පටලැවිලා ආවොත් අවසර නැතුව පටන් ගත්ත කියලා එතකොට නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා. ඒක ඇත්ත අපිට තියෙන මේ අඩුපාඩු හැමදාම ඔයාද දැන් මම කී දවසක් ඔයාගේ ආවිල ගම හැමදාම ඔයා ඔය ටෝක් එකමයි දෙන්නේ. ඒක නෙමෙයි අනිද්දාට අපි ඇවිත් බලනවා. COVID-19 වසංගතයේ මෙරටින් තොරන් කිරීම සඳහා රජය දියත් කරන වැඩපිළිවෙල පිළිබඳ මහා හිමිවරුන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද මල්වතු හා අස්කිරි මහා විහාර වෙත පැමිණියා. පසුගිය දින 16 ඇතුළතම අපට සමාජයෙන් රෝගියෙක් හමු වෙලා නැහැ. අපිට හමු වෙලා තියෙන්නේ නාවික හමුදාවේ සිටින අය සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ පිටරටින් පැමිණෙන අය තමයි අපිට රෝගීන් විදිහට හමු වෙන්නේ. දිස්ත්‍රික්ක 23ක ඇඳිරි නීතිය හෙට දිනේ ලිහිල් කෙරෙනවා. කෙසේ වෙතත් ජනතාවගේ හැසිරීම පිළිබඳව අධීක්ෂණය සඳහා ආරක්ෂක කැමරා පද්ධති සහ බුද්ධි අංශු නිලධාරීන් යොදා ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. රජය විසින් නිකුත් කරන ලද රෙගුලාසි වලට යටත්ව රාජ්‍ය හා පෞද්ගලික දයන්ශයේ රාජකාරී කටයුතු හෙට සිට යලි ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ලිහිල් කෙරෙනවා. ඒ අනුව හෙට සිට මැයි මාස 23 වන සෙනසුරාදා තෙක් එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථාතත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වන සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල හෙට සිට නැවත ඉදිරියට ගෙන යනු ලබනවා. ජනතාව තේරුම් ගත යුතු කාරණේ තමයි රටේ ඇඳිරි නීතිය තිබුණත් ඇඳිරි නීතිය ඉවත් කරලා තිබුණත් අද වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් නිවේදනය කරලා තියෙනවා මුළු ශ්‍රී ලංකාවම රෝගී ප්‍රදේශයක් හැටියට මේ කොරෝනා සම්බන්ධයෙන්. එhmenan මුළු ශ්‍රී ලංකාවටම නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත අදාළයි. ඇඳිරි නීතිය කියන කාරණේ අදාළ නැහැ එතනදී. ඒ නිසා ඉදිරියේදී නීතිය නොතිබුණත් කොරෝනා ව්‍යාප්තියට රුකුලක් ලබා දෙන ඕනෑම අයෙකුට එරෙහිව කටයුතු කරන්න පොලිසියට පැහැදිලිවම හැකියාව තියෙනවා. දැන් උතුරු කොළඹ ගත්තොත් පැරිසිය වගේ ජනගහනයක් එන්නේ. වර්ග කිලෝමීටර් 24000ක් ඉන්නවා. සිංගප්පූරුව ගත්තොත් ඉන්නේ 14000යි 15000යි. ඒතකොට අපේ පොදුවේ ගත්තාම 18000ක් ඉන්නවා වර්ග කිලෝමීටර්. අධික මේ ජනගණත්වයත් එක්ක හරි අමාරුයි. නමුත් මං හිතන්නේ කොවිඩ් ඇවිල්ලා තියෙන්නේ ඉක්මනට යන්න නෙමෙයි. අපිත් එක්ක ටික කාලයක් ඉන්න. ඉතින් අපි කැමති වුණත් නැතත් මහා දෙයක් කරන්නට නෑ. තියෙන්නේ අත්සේදීම, මුඛාවරණ පැළඳීම, භෞතික දුරස්ථභාවය සහතිකය දෙන්නට හැකි වෙන තුරු ඉන්න වෙනවා. මොකද ඒ අවදානම දිගින් දිගටම තියෙනවා. සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අද දිනේ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයන් 886 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊ රාත්‍රියේ 8ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුවත් හැටන් නගරයේ විවෘත කර තිබූ වෙළඳසැල් වලට සහ නගරයේ සැරිසරු පුද්ගලයින්ට පොලිසිය අවවාද කළේ මෙලෙසය. එමෙන්ම ඇඳිරි නීති බලපත්‍ර සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව අදත් දිවයින පුරා පොලිස් මාර්ග බාධක මගින් පරීක්ෂාවට ලක් වුණා. හෙට දිනේ අඳුරුම්පතේ අංක ක්‍රමය අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අයට පිටතට පැමිණීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පාගමනින් නිමට අවස්ථාව ලැබෙන්නේ. මේ අතර හෙට සිට දුම්රිය ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව අද කරුණු පැහැදිලි කළා. පුද්ගලික සහ රාජ්‍යංශයේ රාජකාරී සඳහා එන මගින් සඳහා පමණයි මෙම දුම්රිය වෙන් කරලා තියෙන්නේ. පුද්ගලික සංචාරයන් හෝ නෑදෑයෙක් ගෙවල් වල යෑම සඳහා දුම්රිය ස්ථාන වලට ඇවිල්ලා ආපහු හැරිලා යන්න එපා. උණ සහ කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ යම්කිසි මොකක් හෝ තියෙනවා නම් දුම්රියෙන් ගමන් කිරීම සඳහා දුම්රිය ස්ථානයට නොපමින ලෙස මේ අවස්ථාවේ මම ඉල්ලීමක් කරනවා. ඉකුත් සතියේ විවෘත කිරීමට අවසර හිමි වූ සුරාසැල් වලට පමණක් අදාළ සීමාවන්ට යටත්ව හෙට සිට විවෘත කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. හෙට දිනේ විවෘත කිරීමට අවසර ලැබෙන්නේ සෙනසුරාදා දිනේ විවෘත කිරීමට අවසර තිබූ මත්පැන්හල් පමණයි. රජයේ මගින් වැඩිදුර නියෝගයක් කරන තෙක් කිසිසේත් එම ස්ථානයන්හි හිඳ මත්පැන් පානය කිරීමේ ස්ථාන විවෘත කිරීමට රජය ඉඩ ලබා දෙන්නේ නැහැ. මේ අතර සිය වට්ටක්කා අස්වනු අලෙවි කරගත නොහැකිව සිටින වට්ටක්කා ගොවීන් රසක් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වනවා. අනුරාධපුර නොච්චියාගම කොකුම්නෑව ගොවීන්ගේ වට්ටක්කාවලට ආර්ථික මධ්‍යස්ථානවල කිසිදු ඉල්ලුමක් නොමැති බව එම ගොවීන් පෙන්වා දෙනවා. දැන් මේ වෙනකොට අපි බැංකුව වලට ණය වෙලා තියෙන්නේ අවුරුදු 5ක් විතර. බැංකුව වලින් පැත්ත පළාතටවත් අපිට යන්න බැරි තැන තියෙන්නේ. පොහොර ටිකක් පවා ණය කඩ වලට ණය වෙලා තියෙන්නේ. ගන්න කිසිම නිලධාරියෙක් තාම ආවේ නැහැ. ඊයේ 7000ක් පැටවුවා කිසිම මුදලක් ගන්න අතර ගන්න බැරි වුණා. වියදම බැලුවොත් මට 7-5ක ආදායමක් නැහැ. රුපියල් 45ක්වත් තිබ්බොත් තමයි අපිට බේරෙන්න පුළුවන්. වහ තමයි බොණ්ඩ වෙලා තියෙන්නේ. මොනලාගල කහම්බාන තෙනගල්ලන්ද වෙහෙරගල සහ ඉත්තෑකටුව ප්‍රදේශවල වට්ටක්කා ගොවීන්ද මෙම ඉරණමට මුහුණ පා සිටිනවා. මේ අලින්ගෙන් ඌරන්ගෙන් මේ හැම එකාගේම ආරක්ෂා කරගෙන මෙතන මේ ගෙනාව මේ ගෙනාව එක විකුණ ගන්න විදියක් නැහැ. මේ පිළිබඳව අප මොනලාගල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසීමක් කළා. ලබන සතියේ සඳහා ඉඳන් අපි ක්‍රියාත්මක වෙනවා වට්ටක්කා තොගේ මෙලදී අරගෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා මේ නිෂ්පාදන අනිකුත් ප්‍රදේශවල පාරිභෝගිකයන්ට බෙදා හැරීමේ කටයුතු කරගෙන යනවා. COVID-19 වෛරසෙන් වැඩිම බලපෑම් එල්ල වූ දෙවැනි රට බවට අද රුසියාව පත් වුණා. එරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,80,000 ඉක්මවනවා. මේ අතර ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද 90,000 ඉක්මවා ගියා. COVID-19 වෛරසයෙන් අදවන විට හඳුනාගෙන ඇති ගෝලීය ආසාදිතයින් ගණන 147 ඉක්මවනවා. වාර්තා වී ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 3,13,000කට අධිකයි.
ගත වූ පැය 24 දී වාර්තා වූ කොවිඩ් මරණ 1218ත් සමග ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 90000 ඉක්මවා ගියා. එරට සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂ 15කට අධිකයි. නිව්යෝර්ක් ප්‍රාන්තයේ නව කොවිඩ් ආසාදිතයන් හමු වී ඇත්තේ ප්‍රධාන වශයෙන් සාප්පු සවාරි ව්‍යායාම හෝ වෙනත් කටයුතු සඳහා නිවෙස් වලින් බැහැර යන පුද්ගලයන් අතරින් බව ආණ්ඩුකාර ඇන්ඩ්‍රු කූමෝ පවසනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ ට්‍රම්ප් පරිපාලනයේ කටයුතු කරන ආකාරය යලිත් වරක් හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. ඔබාමා මෙහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නම සඳහන් නොකලත් ඍජුවම ඔහු ඉලක්ක කර මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. This pandemic has finally torn back the curtain on the idea that so many of the folks in charge know what they're doing. A lot of them aren't even pretending to be in charge. අමරිකාවට පසුව දෛනිකව වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ වාර්තා වන බ්‍රසීලයෙන් ඊයේ දිනේදීද ආසාදිතයන් 14919ක් වාර්තා වුණේ සමස්ත ආසාදිතයින් ගණන 233142ක් දක්වා ඉහළ නංවමින්. මේ සමග ලොව පස්වැනියට ආසාදිතයන් වැඩිම රට බවට බ්‍රසීලය පත් වුණා. ඊයේ දිනේදී රටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 816ක්. යනුව සමස්ත මරණ සංඛ්‍යාව 15633ක් දක්වා ඉහළ ගියා. සමස්ත ආසාදිතයන් ගණන 2,81,752ක් වාර්තා කරමින් ලොව දෙවනියට වැඩිම ආසාදිතයන් සිටින රට බවට අද රුසියාව පත් වුණා. වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන සෙසු රටවල් අතර සිටින ස්පාඤ්ඤුවෙන් ආසාදිතයන් 2,76,505ක්, එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 2,40,161ක් සහ ඉතාලියෙන් 2,24,760ක් වාර්තා වී තිබෙනවා. ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 90,000 ඉක්මවා ගියේ ගත වූ පැය 24 දී හඳුනාගත් නව ආසාදිතයින් 4,987ත් සමගින්. එරටින් හඳුනාගත් ඉහළම දෛනික ආසාදිතයන් ගණන එයයි. සමස්ත මරණ සංඛ්‍යාව 2872ක් දක්වා ඉහළ දමමින් ඊයේ එරටින් මරණ 120ක් වාර්තා වී තිබුණා. ජල ගැටලුවක් මුල් කරගනිමින් බිහාර් ප්‍රාන්තයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබූ අතර එහිදී පුද්ගලයන් කිහිප දෙනෙක් තුවාල ලබා තිබුණා. මේ අතර විශේෂ දුම්රියකින් ගම්බිම් වෙත ප්‍රවාහනය කරමින් සිටි සංක්‍රමණික කම්කරුවන් පිරිසක් බිහාර් ප්‍රාන්තයේ දුම්රිය ස්ථානයකදී බිස්කට් පැකට් කිහිපයක් බෙදා ගැනීම සඳහා පොරබදන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සිංගප්පූරුවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 27356ක් දක්වා ඉහළ නංවමින් ඊයේ එරටින් නව ආසාදිතයන් 465 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණයත් සමග එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 22ක්. චීනයේ ඊයේ දිනේදීද අලුතින් කොවිඩ් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන තිබුණා. නව වෛරස ආසාදිතයින් වළල්ල හඳුනා ගැනීමත් සමග උතුරු දිග චීනයේ ශූලාන් නගරයේ පුද්ගලයන් 8000ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයේ ලෙසින් සැලකෙන වූහාන් නගරයේ වැසියන් යන්සි ගංගාවේ එවුරට රැස් වී නර්තනය කෙරෙමින් යලිසිය සාමාන්‍ය දෛනික ජීවිතය ඇරඹීමේ සතුට සැමරුවා. යුරෝපා කලාපයේ වෛරසයෙන් වැඩි බලපෑම් එල්ල වූ රටවල් වල වෛරස ව්‍යාප්තිය තවදුරටත් පහළ බසමින් තිබෙනවා. ඒ අනුව ගෙවුණු පැය 24 දී ස්පාඤ්ඤුවෙන් කොවිඩ් මරණ 104ක්, එක්සත් රාජධානියෙන් 468ක්, ඉතාලියෙන් 153ක් සහ ප්‍රංශයෙන් මරණ 96ක් වාර්තා වී තිබෙනවා. මාර්තු 9 වෙනිදායින් පසුව ඉතාලියේ අඩුම දෛනික මරණ සංඛ්‍යාවද ඊයේ දිනෙන් වාර්තා වුණා. මේ අතර COVID-19 වෛරසය විනාශ කිරීම සඳහා බ්ලීච් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ශරීරයට ඉසීම අනුතුරුදායක විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එවැනි විෂ බීජහරණ ද්‍රව්‍ය ශරීරගත වීමෙන් සමය සහ ඇස්වල ආබාධ හට ගැනීමට ඉඩක් පවතින බවත් එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා. ගිනිකොන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අම්ෆන් සුලිකුණාටුව හෙට දිනේදී ඡණ්ඩ සුලිකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුලිකුණාටුව පවතින මුහුදු ප්‍රදේශවල මුහුද රළු විය හැකි බැවින් දීවරීන්ට මුහුදු යාමෙන් වළකින ලෙසයි. කෙසේ වෙතත් මෙම සුලිකුණාටුව එළඹෙන 20 වෙනිදා බංග්ලාදේශ වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරනවා. ගෙනිකුර දිග බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ සබරගමුව බස්නාහිර දකුණු සහ මධ්‍යම පළාත්වලට හෙට දිනේදී මිලිමීටර 150ක් වූ තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉදිරි පැය 24 තුළදී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා සුළඟේ වේගය ශ්වනිකව ඉහළ යාමට ඉඩ ඇති බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා තියෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යන්න පුළුවන්. මුහුද රළු වීමේ තත්ත්වෙනුත් තියෙනවා. ඒ මුහුදු සීමාවල දීවර හා නාවික කටයුතු වල යෙදෙන්න එපා කියන එක අපි ඉල්ලා සිටිනවා. අද දිනට සාපේක්ෂව හෙට දිනේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නීතිදිග කොටසේ. නීතිදිග කොටසේ තියෙන වර්ෂාපතනය 20 වෙනිදා දක්වාම අපි අපේක්ෂා කරනවා. ඒකට මේ සුළුකුණාටුවේ දැනට ගමන් කරමින් පවතින්නේ විශේෂයෙන්ම උතුරට බරව ඊශාන දිශාවට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතිනවා. එතකොට මේකේ ඍජු බලපෑමක් දිවයිනට දැනට නැහැ. හැබැයි වක්‍ර බලපෑම හේතු කොටගෙන තමයි දිවයින හරහා තියෙන සුළං හමන රටාවේ වෙනස තියෙනවා. එමෙන්ම අකුණු අනතුරු වලින් වැළකී සිටින ලෙසත් කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. විශේෂයෙන්ම විද්‍යුත් උපාංග වර්ෂාව පටන් ගන්න මොහොතකට කලින් හරි පේන වලින් ගලවලා ඉවත් කරන්න. තනිතලා බිම් වල ගැවසෙන්න එපා. උස ගස් යට ඉන්න එපා. ඊළඟට ලෝහමය ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ වලින් වැඩ කටයුතු වල නිරෙන්න එපා කියලා අපි ජනතාවට මතක් කරනවා. කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල ඉඹුල්දෙනිය ප්‍රදේශයෙන් කුඩා ඔය සැඩපාරට හසුව මියගිය පුද්ගලයාගේ දේහය ඊ රාත්‍රියේ නිවසට රැගෙන ආවා. මියගියේ ලයිනල් විජේසිංහ නමැති 47 හැවිරිදි පුද්ගලයෙක්. මෙම හදිසි මරණය හේතුවෙන් ආපදා කළමනාකරණ ඒකකය රුපියල් 2,50,000ක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන අතර ඉන් රුපියල් 25,000ක මුදලක් අද එම පවුලේ ඥාතීන් වෙත ලබා දුන්නේ අවමංගල්‍ය කටයුතු සිදු කර ගැනීම සඳහායි. මේ අතර ඊ අලුයම කෑගල්ල වල්දෙනිය ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටි 77 හැවිරිදි වයෝවෘද්ධ මවක් මිය ගිය අතර ආපදා කළමනාකරණ ඒකක විසින් ලබා දෙන රුපියල් 2,50,000ක වන්දි මුදලින් රුපියල් 25,000ක මුදලක් අද එම පවුලේ ඥාතීන් වෙතද ලබා දුන්නේ අවමංගල්‍ය කටයුතු සිදු කර ගැනීම සඳහායි. ගාල්ල එල්පිටියේ කැටපල ප්‍රදේශයේ අද උදෑසන හමාගිය තද සුළඟකින් නිවාස 35කට පමණ අලාභහානි සිදුව තිබෙනවා. එම ප්‍රදේශයට සහන සේවා කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් යොදවා තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැරෙන අධික වර්ෂාව නිසා තෝලංගමුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කඳු පෙරළී දැඩි අලාභහානි සිදුව තිබෙනවා. ඉන් නිවැසියන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මේ අතර ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ විසින් දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කළ නායාමී අනතුරු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, කෑගල්ල, කොළඹ, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගලයි. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජනතාවෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ ඛණ්ඩ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ඉතා දැඩි විමසිලිමත් බවින් සිටින ලෙස හා කදුකර ප්‍රදේශයේ මාර්ග භාවිතා කරන ඉතා දැඩි විමසිලිමත් බවින් සිට ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ස්ථාන කරා යොමු වෙන කියා ඉල්ලා සිටිනවා.